Kavin Rubasinghe. රාජ්‍ය හා ස්වාධීනයි. හොඳයි. අහගන්නකෝ. දැන් පුතේ අපි අපේ තුන්වන ඒකකය මොකද්ද? රාජ්‍ය පාඩමනේ. රාජ්‍ය පාඩමේදී මම රාජ්‍ය අනු කුමක්ද යන සම්බන්ධව දුන්නා පැහැදිලි නිර්වචනයක්. මොකද්ද? මිනිසා වනචාරී අවදියෙන් අත්මිදී සීලාචාර සමාජයකට ප්‍රවිෂ්ඨ වීමෙන් අනතුරුව සිය භෞතික අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා පිහිටුවා ගන්න ලැබූ සංවිධාන අතුරින් බලගතුම සහ උත්තරීතරම සමාජ සංවිධානය මොකද? රාජ්‍ය. ඔක තමයි රාජ්‍ය සම්බන්ධයෙන් දෙන්න පුළුවන් තාමත්ම පැහැදිලි හා සරල අර්ථ විග්‍රහය. පැහැදිලිද? මතකද අපි කතා කරා රාජ්‍යක ප්‍රධාන අංග ලක්ෂණ? මතකද? මොනවද රාජ්‍යක ප්‍රධාන අංග ලක්ෂණ? පළවෙනි එක මොකද්ද? නිශ්චිත භූමිය. නිශ්චිත භූමිය. නැත්තම් මේක හඳුන්වනවා පුතේ නිශ්චිත දේශ සීමාව කියලා. නිශ්චිත දේශ සීමාව. පැහැදිලිද? දෙවෙනි එක ජනගහනය. ජනගහනය. ජනගහනය හෙවත් මොන පදනමද? ජාතික පදනම. ජාතික පදනම. තුන්වෙනි එක ආණ්ඩුව. ආණ්ඩුව. ආණ්ඩුව හෙවත් පාලන තන්ත්‍රය. පාලන තන්ත්‍රය. අවසාන එක මොකක්ද? ස්වාධිපත්‍ය. ස්වාධිපත්‍ය. පැහැදිලිනේ? නිශ්චිත භූමිය හෙවත් දේශ සීමාව. ඊළඟ ජනගහනය හෙවත් ජාතික පදනම. තුන්වෙනි එක ආණ්ඩුව හෙවත් පාලන තන්ත්‍රය. හතරවෙනි එක ස්වාධිපත්‍ය. හොඳයි. හොඳයි. අපි දැන් කතා කරන්න යන්නේ මෙන්න මේ කොටස ගැන. මොකද? ස්වාධිපත්‍ය. පුතේ ස්වාධිපත්‍ය කියලා කියන්නේ රාජ්‍යයක ආත්මය සහ ජීවනාවලිය. මොකද? රාජ්‍යයක ආත්මය සහ ජීවනාවලිය. එහෙම නැත්නම් මේක මම තවත් පැහැදිලි කිරීමක් කළ හඳුන්වනවා. ස්වාධිපත්‍ය කියන්නේ රාජ්‍යයේ හුස්ම. මොකද? හුස්ම. පැහැදිලිද? මේක ගියොත් මොකද වෙන්නේ? හුස්ම ගියොත් මොකද වෙන්නේ? මැරෙනවා. හුස්ම වලට මම තව වචන ඕගොල්ලෝ නම් මේ දවස්වල භාවිතා කරන්නේදී. පෙබරවාරි 14 දිනය පහුවලා දැන් පොඩි දවසයිනේ වෙන්නේ. පණ වගේ වචනයක්. මගේ පණ වගේ වචනයක්. එහෙම තියෙනවනේ සාමාන්‍යයෙන්. හරි? රාජ්‍යයේ පණ මොකද්ද? රාජ්‍යයේ පණ ස්වාධිපත්‍ය. රාජ්‍යයේ පණ ගියොත් මොකද වෙන්නේ? රාජ්‍යයේ පණ ගියොත් ඒක රාජ්‍යයක් නෙමෙයි ඒක රටක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් යටත් විජිතයක් බවට පත් වෙනවා. පැහැදිලිද? දැන් එතකොට ස්වාධිපත්‍ය ගැන පැහැදිලි අමතක වෙන්නේ නැහැ. ස්වාධිපත්‍ය කියන්නේ රාජ්‍යය මොකද්ද? රාජ්‍යයේ පණ ගියොත් මොකද වෙන්නේ? රාජ්‍ය රටක් රාජ්‍යයක් නෙමෙයි රටක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් යටත් විජිතයක් බවට පත් වෙනවා. අපේ රටේ පණ ගියපු අවස්ථාවක් තිබුණා. මම ආදේශක වචනයක් භාවිත කරනවා. මොකද? පණ. අපේ රටේ පණ ගියපු අවස්ථාවක් තිබුණා. මොකක්ද ඒ අවස්ථාව? මොකක්ද ඒ අවස්ථාව? ඔයගොල්ලෝ දන්නවා? ඔයගොල්ලෝ දන්නවා? දැන් පෙබරවාරි 4 මොකද්ද සමරන්නේ? මොකක් වෙනුවෙන්ද සමරන්නේ? අනිත් ගොල්ලෝ සමරනවා. ඉතින් අපිත් සමරනවා. එහෙමද? සැබෑම අර්ථය දන්නේ නැත්නම් මොකද්ද කියලා? මොකක් නිසා සමරන්නේ? වසර 133කට අධික කාලයක් අපි පර සුත්තට යටත් වෙලා හිටියනේ. අන්න ඒකෙන් නිදහස් දිනාගත් එක තමයි සමරන්නේ. පැහැදිලිද? යටත් කරගත්තේ කවද්ද? දැන් සුත්ත ලංකාවට එන්නේ කවද්ද? 1700
1796 ඇවිල්ලා කොහෙද ඉස්සෙල්ලාම අල්ලගන්නේ? ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පමණයි. එතකොට අපේ රට සම්පූර්ණයෙන්ම රත් කරගන්නේ කවද්ද? 1815 මාර්තු 2 වෙනිදා. මාර්තු 2 වෙනිදා. උඩරට කිවිසුම අත්සන් කිරීමත් සමගම මොකද වෙන්නේ? ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේක අපිට නැති වෙනවා. පැහැදිලිද? මේ ස්වාධිපත්‍ය සම්පූර්ණයෙන්ම පවරා දීමක් කරනවා කාටද? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට. මම මේ ස්වාධිපත්‍ර එන්න කලින් පැහැදිලි කරන්නේ ස්වාධිපත්‍යයෙන් සම්බන්ධව දල වශයෙන් ඕගොල්ලෝට තේරෙන විදිහට හැඳින්වීමක් කරන්න ඕන නිසා. පැහැදිලිනේ? ඒ අනුව ස්වාධිපත්‍ය කියලා කියන්නේ රාජ්‍යයක ආත්මය සහ ජීවනාවලිය. එහෙම නැත්නම් අමතක කරනවා නම් මතක තියාගන්නේ කොහොමද? රාජ්‍ය කියන්නේ පණ. සින්දුවක තියෙනවා මගේ පණ කියලානේ. තියෙනවනේ? තියෙනවා. හැම ජාතිකම මගේ සුදු සින්දුවක් තියෙනවා මගේ පණ කියලා තියෙනවනේ. තමයි දැන් මේ ස්වාධිපත්‍යයේ ආරම්භය ගැන කතා කරමු. ස්වාධිපත්‍යයේ ආරම්භය. උදේ ස්වාධිපත්‍යයේ ආරම්භය ගැන කතා කරොත් අපි යනවා මේ ග්‍රීක යුගයේ වෙත. මොන සියවසද? ග්‍රීක යුගය කියන්නේ මොන සියවසද? ඇරිස්ටෝටල්ලා ප්ලේටෝලා සොක්‍රටිස්ලා හිටියේ මොන සියවසේද? ක්‍රිස්තු පූර්ව 345. ක්‍රිස්තු පූර්ව 3-4 4වන සියවසේ. ක්‍රිස්තු යනුව ස්වාධිපත්‍ය සංකල්පය ගැන කතා කරන්නත් අපි යන්නේ මොන සියවසටද? ක්‍රිස්තු පූර්ව 4වන සියවසට. ඒ කියන්නේ ඉපරණි ග්‍රීක යුගයේ වෙත. ග්‍රීක යුගයේ වෙත. ආගන්න දැන් මුදේ මේ ස්වාධිපත්‍ය කියන සංකල්පය ගැන ග්‍රීක යුගයට ගිහිල්ලා හොයා බලුවොත් ඉපරණි ග්‍රීසිය තුල ස්වාධිපත්‍ය කියන සංකල්පයක් තිබුණේ නැහැ. පැහැදිලිද? ග්‍රීක ආණ්ඩුවේ එහෙම නැත්නම් ග්‍රීක සමාජ ක්‍රමයේ ග්‍රීක ආණ්ඩුවේ කාර්යභාරය බවට පත් වෙලා තිබුණේ රාජ්‍ය බලය ගැන කතා කරන එක නෙමෙයි. ඒගොල්ලොන්ගේ එකම අභිමතාර්ථය උනේ පුද්ගලයාගේ පෞරුෂය වර්ධනය කිරීම. මතකද අපි කතා කරා දේශපාලනය හා දේශපාලන විද්‍යාව අතර වෙනස කොටසදී මහාචාර්ය අර්නස්ට් බාකර්ගේ නිර්වචනය ග්‍රීක ආණ්ඩුව යනු බුදු ආණ්ඩුවක් පමණක්ම නොව එය සමාජ පුරවැසියන්ගෙන් සමන්විත සමාජ ශාලාවක්ද විය. දැන් ඒ නිර්වචනයෙන් කියත්තක්ද? ග්‍රීක ආණ්ඩුව කියලා කියන්නේ මේ දේශපාලනය ගැන විතරක් වෙන එකක් නෙමෙයි. ග්‍රීක ආණ්ඩුව කියලා කියන්නේ මිනිස්සුන්ගේ සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික, ආගමික, සදාචාරාත්මක මේ සියල්ලක්ම සොයා බලලා කටයුතු කරන තැනක් තමයි ග්‍රීක ආණ්ඩුව කියලා කියන්නේ. පැහැදිලිද? දැන් මේ ග්‍රීක ආණ්ඩුව තුල මේ කියන කාරණාවෙන් පැහැදිලි වෙන්නේ ග්‍රීක ආණ්ඩුව තුල තනිකරම දේශපාලනයක් ගැන විතරක් කතා කරේ නෑ. ඒ වගේම තනිකරම ස්වාධිපත්‍ය ගැන කතා කරෙත් නෑ. හැබැයි රාජ්‍ය බලය තිබුණා. පැහැදිලිද? රාජ්‍ය බලය තිබුණා. දැන් ස්වාධිපත්‍ය කියන්නේ මොකේ බලයද? රාජ්‍යයේ බලයනේ. ආත්මය සහ ජීවනාවලියනේ. රාජ්‍යයේ බලය තිබුණා. හැබැයි ස්වාධිපත්‍ය කියන නමක් තිබුණේ. පැහැදිලිද? පැහැදිලිද මම කියන කතාව? රාජ්‍ය බලයක් තිබුණා. හැබැයි ඒක ස්වාධිපත්‍ය කියලා හැඳින්නුවේ නැහැ. අන්න එහෙනම් පැහැදිලි වෙන්නේ මොකද්ද? ඉපරණි ග්‍රීසිය තුල ස්වාධිපත්‍ය කියලා එකක් තිබුණේ නැහැ. පැහැදිලිනේ? පළවෙනි කාරණාව අපි කතා කරන්නේ ස්වාධිපත්‍යයේ ආරම්භය ගැන. ඉපරණි ග්‍රීසිය තුල රාජ්‍ය බලය තිබුණට ස්වාධිපත්‍ය කියලා එකක් තිබුණේ නැහැ. ලියා ගන්න. ආරම්භය මොකක්ද උනේ? ග්‍රීක යුගයට අපි ගියා. හැබැයි ග්‍රීක යුගයේ රාජ්‍ය බලය ගැන කතා කරාට ස්වාධිපත්‍ය කියන නම ගැන කතා කරේ නැහැ. පැහැදිලිනේ? ඒ කියන්නේ ස්වාධිපත්‍ය සංකල්පයක් කියන එකක් ඒ යුගයේ වෙනකොට ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. මොකද අපි දේශපාලන විද්‍යාවේ විකාශය පිළිබඳව කතා කිරීමේදී ප්‍රධාන යුග හතරක් කතා කරනෝනේ. මොකද පළවෙනි යුගය? ග්‍රීක යුගය. ග්‍රීක යුගය. දෙවෙනි යුගය? රෝම යුගය. රෝම යුගය. තුන්වෙනි එක මධ්‍යතන යුගය. මධ්‍යතන යුගය. හතර නූතන යුගය.
නූතන ඒ අනුව දේශපාලන විද්‍යාවේ විකාශය සම්බන්ධයෙන් යුග 4යි. ග්‍රීක යුගය, රෝම යුගය, මධ්‍යතන යුගය, නූතන යුගය. දැන් අපි එකක් ගැන කතා කරලා ඉවරයි. ස්වාධිපත්‍ය කොහොමද ග්‍රීක යුගයේ තිබුණේ? ඒක හරිනේ දැන්. පැහැදිලි. දැන් අපි යනවා පුතේ මොන යුගයටද? රෝම සහ මධ්‍යකාලීන යුගයන් වලට. පුතේ මෙන්න මේ යුගයන් දෙක හඳුන්වනවා අපි මේ කොහෙන් හරි තැනකින් ලියාගත්තා කමක් නැහැ. දේවධාර්මික යුගය. දේවධාර්මික යුගය. මොකද්ද පුතේ මේ දේවධාර්මික යුගය කියලා කියන්නේ? දේවධාර්මික යුගය. පුතේ දේවධාර්මික යුගය කියලා කියන්නේ අප මේ ජීවත් වන විශ්වය සහ විශ්වයේ සියලුම ජීවි අජීවී සත්ත්වීන් මවා පාලනය කරන්නේ කවුද? දෙවියන් වහන්සේ. ඒක අපි හඳුන්වනවා මොකක්ද? දේවාරම්භවාදය. 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 මතකද අපි කතා කරා සමාජ කිවිසුම්වාදය පාඩම? සමාජ සම්මුතිවාදය. පැහැදිලිද? අර තෝමස් හොබ්ස්, ජෝන් ලොක්, ජෝන් ෂාක් රූසෝ හිටියේ. මතකයිනේ? අන්නේ සමාජ සම්මුතිවාදය එහෙම නැත්නම් සමාජ කිවිසුම්වාදයට කලින් තිබුණේ මොකද්ද? මෙන්න මේක. දේවාරම්භවාදය. මතකනේ? දෙවියන් වහන්සේ තමයි සියල්ල මවා පාලනය කරේ. අන්න ඒ නිසා පුතේ මෙන්න මේ යුගයේදී ආගම පිළිබඳව කතා කරාට දේශපාලනය පිළිබඳව කතා කරේ නැහැ. පැහැදිලිනේ? ආගම පිළිබඳව කතා කරා. ඇයි? ඔක්කොම වඩා ලොකු දෙවියන් වහන්සේනේ. ඒ නිසා දෙවියෝ ලොකු නිසා දෙවියෝ ගැන කතා කරා. හැබැයි දේශපාලනය ගැන කතා කරේ නැහැ. මේ යුගයේදී පුතේ ආගමට දේශපාලනය යටත් වෙලා තිබුණා. පැහැදිලිද? ආගමට දේශපාලනය යටත් වෙලා තිබුණා. පල්ලියේ ආධිපත්‍යයක් ක්‍රියාත්මක වුණා. මොන ආධිපත්‍යයක්ද? පල්ලියේ ආධිපත්‍යය. මතකද අපි කතා කරා නූතන ජාතික රාජ්‍යයන් බිහිවීමට බලපෑ හේතු ගැන? ඒකදී අපි කිව්වේ මොකද්ද? ශුද්ධ රෝම අධිරාජ්‍ය බිඳ වැටීම. හතරවන පිලිප් රජු විසින් බොනිපස් පාප් වහන්සේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව එහෙමමයි නෝට් එක දීලා තියෙන්නේ. මතකයිනේ? ශුද්ධ රෝම අධිරාජ්‍ය බිඳ වැටිලා මොකද උනේ? නූතන ජාතික රාජ්‍යයන් නිර්මාණය වුණා. ඒ නිසා මේ යුගයේ මොන ක්‍රමයක්ද ක්‍රියාත්මක වුණේ? ශුද්ධ රෝම අධිරාජ්‍ය ක්‍රියාත්මක වුණේ මේ යුගයේ. පාලකයාට වඩා ලොකු උනේ කවුද? පාලකයාට වඩා වැදගත් උනේ පල්ලියේ පූජකවරයා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ. මේක පුතේ ප්‍රධාන මතවාද දෙකක් තිබුණා. මේක ඔයාලා දැනගන්න ඕන. දැන් පුතේ මේ පාලකයා පත් කරන්නේ දෙවියන් වහන්සේනේ. ඒ කියන්නේ අපි ඔක්කොම පුතේ ඉස්සර ජීවත් වෙලා තියෙන ස්වර්ගයේලු. අපි ඉඳලා තියෙන ස්වර්ගයේ. අපි මෙහෙම නෙමෙයි ඔය අර රාජ මොනවද මේකට කියන්නේ දෙවඟනන් සහ මේ දිව්‍ය කුමාරයෝ වගේ ඉඳලා තියෙන්නේ. ඔය මාක්ස් දාගෙන ඉඳලා නැහැ. හරි පැහැදිලිව ෆ්‍රෙෂ් පිට ඉඳලා තියෙන දිව්‍ය කුමාරයෝ වගේ. හරි? අර මෙහෙ දැන් ඔයාලට මම කිව්ව ගමන් මතක් කරගන්න මේ ටක් ගාලා අර දෙපැත්තේ පියාඩු දෙකක් ආපුනේ. එහෙමනේ. අර මෙහෙම සලුවක් වගේ එකක් දාගත්ත. ඕ ඒ වගේ තමයි මේකලු කියන්නේ. අපි ජීවත් වෙලා තියෙන්නේ ස්වර්ගයේලු. හැබැයි අපේ මිනිස්සු ස්වර්ගේ ඉන්නේ නැතිත් හරි කුප්ප වැඩනේ කරලා තියෙන්නේ. ඒ ඉන්නේ නැතිත් පෞකාර ක්‍රියාකාරකම් තමයි කරලා තියෙන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේ මොකද කරලා තියෙන්නේ? ස්වර්ගයෙන් මිහි පිටට ගහලා පන්නලා දාලා. පැහැදිලිද? අපි කොහෙද ඉස්සර ජීවත් වෙලා තියෙන්නේ? ආඩම්බරෙන් කියන්න ස්වර්ගේ. අපි ස්වර්ගයේ ඉඳලා තියෙන්නේ. දැන් මෙහෙම මේ වගේ මට්ටමක හිටියට ස්වර්ගයේ හිටපු මිනිස්සු. හරිනේ? හැබැයි කරපු පෞකාරකම් ක්‍රියා නිසා මොකද කරේ දෙවියන් වහන්සේ? අපිව ස්වර්ගයෙන් මිහි පිටට පන්වා දමලා තියෙනවා. ඒ අනුව අපිව පන්නා දමලා නිකන් ඉඳලා නැහැ. මොකද කරලා තියෙන්නේ? අපිව පාලනය කරන්න පාලකයෙකුත් නිර්මාණය කරලා පත්කල් ලෙවල තියෙනවා. ඒතර දැන් මේ පාලකයා පත්කල් තියෙන්නේ කවුද? අපි නෙවෙයි. අපි නෙවෙයි පත්කල්. කවුද පත්කල් තියෙන්නේ? දෙවියන් වහන්සේ. පැහැදිලිද? එහෙනම් ආගමට දේශපාලනය යටත්ද නැද්ද? ආගමට දේශපාලනය යටත්. එතකොට දෙවියන් වහන්සේ තමයි පාලකයාව පාලනය කරේ. පැහැදිලිද? ඒතර පාලකයා වග කියන්න ඕන කාටද? මහ ජනතාවටද? පාලකයා වග කියන්න ඕන අසර නොපෙනෙන දෙවියන් වහන්සේට.
පස්සේ කාලෙකදී මතයක් හැදුනා. ඒ තමයි ඩිරෙක්ට්ලි පාලකයාට දෙවියන් වහන්සේ හම්බෙන්න බෑ. ඒකට නියෝජිතයෙක් ඉන්න ඕන. අන්න කවුද නියෝජිතයා? පල්ලියේ පූජකවරයා. එහෙම නැත්නම් පාප් වහන්සේ. පැහැදිලිද? පාලකයා ඇවිල්ලා දෙවියන් වහන්සේ මුණ ගැහෙන්න ඕන පාප් වහන්සේ හරහා. ඒ මුණ ගැහෙන කාල සීමාව ඉක්මන් වීම හෝ ප්‍රමාද වීම තීරණය වන්නේ පාලකයා පාප් වහන්සේට දෙන තුටු පඳුරු මත. වැඩියෙන් සල්ලි දෙනවා නම් මුදල් දෙනවා නම් ඉක්මනට හම්බෙන්න පුළුවන්. පව් ඉක්මනට කමා වෙනවා. පැහැදිලිද? අඩුවෙන් සල්ලි දෙනවා නම් හිමින් තමයි යන්නේ. කපාට හම්බෙන්න බෑ. දවස් ගාණක් ඉන්න ඕන. පව් ඉක්මනට කමා වෙන්නෙත් නැහැ. පැහැදිලිනේ? දැන් මේවා පුතේ මේ අතිශෝක්ති මේවා. මේකෙන් මේ මොකද්ද මේ කියන්නේ? මේගොල්ලෝ ගොඩනගාගෙන තියෙන්නේ පල්ලියේ ආධිපත්‍යය. පල්ලියේ ආධිපත්‍යය. අන්න ඒ නිසා පල්ලියේ ආධිපත්‍යයට විරුද්ධව පසු කාලීනව ගොඩනගෙනවා ආගමික නිකායක්. එහෙම නැත්නම් රෝමානු කතෝලික ආගමට විරුද්ධව නිර්මාණය තවත් නිකාය මොකද්ද? ප්‍රොටෙස්ටන්ට් ආචාර ධර්ම. එහෙම නැත්නම් රෙපරමාදු ආගම. අහලා තියෙනවනේ රෙපරමාදු ආගම. මාටින් ලූතර් සහ ජෝන් කැල්වින්. පැහැදිලිද? මෙන්න මේ මම මේ කියන කාල සීමාව ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ යුග දෙකේදී. රෝම සහ මධ්‍ය කාලීන යුගයන්හිදී. රෝම සහ මධ්‍ය කාලීන යුගයන්හිදී පුද්ගලයාගේ දේශපාලනික පැතිකඩ නෙමෙයි දේශපාලනික පැතිකඩ කෙරෙහි නෙමෙයි අවධානය යොමු කරේ. මොකක් කෙරෙහිද? පුද්ගලයා ආගමෙන් එහෙම නැත්නම් පුද්ගලයාව ස්වර්ගස්ත කිරීම. පැහැදිලිද? පුද්ගලයාව මිහි පිටින් ස්වර්ගයට ඇවිත් තමයි මේ යුගයේ කළා තියෙන්නේ. ඒ නිසා මේ යුගයේ රාජ්‍ය බලය ගැන නෙමෙයි කතා කරේ මොකක් ගැනද? ආගමේ බලය ගැන. එහෙනම් ග්‍රීක යුගයේ ස්වාධිපත්‍ය ගැන කතා වුණේ නෑ. රෝම යුගයේත් කතා වුණේ නෑ. මධ්‍යතන යුගයේත් කතා වුණේ නෑ. පැහැදිලිනේ? ඒ කියන්නේ යුග තුනකම ස්වාධිපත්‍ය සංකල්පය පිළිබඳව කතා වුණේ නෑ. හැබැයි රාජ්‍ය බලය මේ තුනේම තිබුණා. මේකෙ හිමි වුණේ පුද්ගලයාගේ මේකෙදී වුණේ පුද්ගලයාගේ පෞරුෂය වර්ධනය කරා. මේකෙදී ආධ්‍යාත්මික සංවර්ධනයක් දුන්නා. මේකෙදී රාජ්‍ය බලය හිමි වුණේ පාප් වහන්සේට නැත්නම් දෙවියන් වහන්සේට. ඒ නිසා ස්වාධිපත්‍යයක් ගැන ඉස්මතු වුණේ නැහැ. ඒ කියන්නේ මේ තුනේදීම ස්වාධිපති සංකල්පය ගැන කතා කරේ නැහැ. පැහැදිලිනේ? පටලවා ගන්න එපා. හොඳේ. මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම වෙන ප්‍රශ්නයක්. පැහැදිලිනේ? තේරුම් නැත්නම් ආයි අහන්න 100 පාරක් කියලා ඒත් බැරි නම් 101 වෙනි පාරක් කියලා දෙන්න. දෙන්න. ඒ ආගමික විමුක්තිය තියෙන්නේ කොහෙද? දැන් ඒගොල්ලෝ ස්වර්ගයට යන්නේ. ඊට පොඩ්ඩක් මෙහා තියෙන එක. ස්වර්ගයට පොඩ්ඩක් මෙහා තියෙන අපි යන තැන. කොහෙද? කොහෙද? නිවන. නිර්වාණය. නිර්වාණයට තමයි අපි යන්නේ. බෞද්ධ ආගමේ විමුක්තිය මොකද්ද? පරම නිර්වාණය. නිවන් යන්න. පත්තු කරන් යන්න ඕනේ නිවන් යන්න. එහෙමද නෑ? නිවන් යන්න පුළුවන් පුතේ සෝවාන් වුණාම. සෝවාන් වෙලා භව හතකින් නිවන් යනවා. පැහැදිලිද? දිව්‍ය ලෝකයේ ඉපදීමට වඩා ශක්තිති රජ පදවිය ලැබීමට පවා ඊට වඩා සෝවාන් වීම උතුම් කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඒ නිසා නොපමාව කුසල් වඩන්න. සාදු කියන්න දැන්. හරි. බෞද්ධයෝ ටිකක් ඉන්නේ. හරි. ඊළඟ කාරණාව. දැන් අපි කතා කරා යුග තුනක් ගැන. පළවෙනි යුගය ග්‍රීක යුගය ස්වාධිපත්‍යයක් තිබුණ නැහැ. රෝම යුගය තිබුණ නැහැ. මධ්‍යතන යුගය තිබුණ නැහැ. පැහැදිලිනේ? තව එක යුගයක් තියෙනවා. මොන යුගයද? නූතන යුගය. නූතන යුගයේ අපි කතා කරන පරම විඤ්ඤාර්ථවාදී දේශපාලන චින්තකයා කවුද? දැන් ග්‍රීක යුගයේ කතා කරා සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්. රෝම යුගයේ කතා කරනවා පොලිබියස්, සිසරෝ, සෙනෙකා. මධ්‍යතන යුගයේදී කතා කරනවා සාන්ත තෝමස් ඇක්වයිනාස්, සාන්ත ඔගස්ටින්. නූතන යුගයේ කතා කරන ප්‍රබලතම විඥානවාදී දේශපාලන චින්තකයා කවුද? මම එයා කවුරු කියලා හිතාගන්නද කියලා තියෙන්නේ? මම කියාවේ. ඇරිස්ටෝටල් ලොකු අප්පොච්චි නම් මැකියාවලි කවුද? බාප්පොච්චි. හරි? නිකලෝ මැකියාවලි. මෙයාගේ හරි නම මොකද පුතේ?
හරි නම නිකොලෝ මැකියාවලිද? නිකොලොයි මැකියාවෙල්ලි. අකුරු එහෙම වරද්දලා ලියන්නේ නැහද? නිකොලොයි මැකියාවෙල්ලි. මේ කොම්බු එහෙම අඩු කරන්නේ නැහැ හොඳේ. නේද? හරි. අහගන්න. නිකොලොයි මැකියාවෙල්ලි. නමුත් අපි ලිවීමේ පහසුව සඳහා කොහොමද ලියන්නේ? නිකොලොයි මැකියාවලි. නිකොලෝ මැකියාවලි. ඒ අනුව පුතේ නූතන යුගයේදී රාජ්‍යයේ බලය පිළිබඳව ප්‍රථම වතාවට ප්‍රායෝගික අදහස් මාලාවක් ඉදිරිපත් කරේ කවුද? නිකොලෝ මැකියාවලි. දැන් මෙච්චර වෙලා රාජ්‍ය බලය ගැන කතා කරේ නෑනේ. හැබැයි තිබුණා. කතා කරේ නෑ. තිබුණා කතා කරේ නෑ. පැහැදිලිනේ? කතා කරන්නේ මොන යුගයේදීද? නූතන යුගයේදී. කවුද කතා කරන්නේ? නිකොලෝ මැකියාවලි. මෙයා මොකක්ද කිව්වේ? දේශපාලනය කියලා කියන්නේ බල අරගලයක්. බල අරගලයක්. බලය අල්ලා ගැනීම, බලයේ රැඳී සිටීම, එහෙමත් බලය ව්‍යාප්ත කිරීම තමයි. බලය අල්ලා ගැනීම, බලයේ රැඳී සිටීම, අවසාන එක බලය ව්‍යාප්ත කිරීම. ඔක තමයි මෙයා දේශපාලනය කියලා කිව්වේ. දැන් මේ මොකේ බලයද අල්ලගන්න කියලා කියන්නේ? ගමේ තියෙන සමිතියේ බලයද? ඒකද? නෑනේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලයද? නෑ. මොකේ බලයද? රාජ්‍යයේ බලය. රාජ්‍ය බලය. අන්න රාජ්‍ය බලය ගැන ප්‍රථම වතාවට ප්‍රායෝගික අදහස් මාලාවක් ඉදිරිපත් කරේ කවුද? නිකොලෝ මැකියාවලි. හැබැයි පුතේ නිකොලෝ මැකියාවලිටත් රාජ්‍ය බලය ගැන අදහස් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබුණට ස්වාධිපත්‍ය කියන වචනේ එළියට දැම්මේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඒ වෙනකොට පුතේ ජාතික රාජ්‍ය ක්‍රමයක් නිර්මාණය වෙලා තිබුණේ නැහැ. මෙයා ඉන්නේ 15 වන සියවසේ. පැහැදිලි? මෙයා ඉන්නේ 15 වන සියවසේනේ. නමුත් ජාතික රාජ්‍ය ක්‍රමයක් නිර්මාණය මොන සියවසේද? 16 වන සියවසේ. මෙයා රාජ්‍ය බලය ගැන අදහස් ඉදිරිපත් කරාට ස්වාධිපති සංකල්ප ඉදිරිපත් කරේ නැහැ. හේතුව මොකද? ඒ වෙනකොට ජාතික රාජ්‍ය ක්‍රමයක් නිර්මාණය වෙලා තිබුණේ නැති නිසා. හරිනේ? ඒ වගේම තමයි ස්වාධිපත්‍ය කියන සංකල්පය. එහෙම නැත්නම් මේ ස්වාධිපති න්‍යාය ප්‍රථම වතාවට න්‍යායාත්මකව සහ විද්‍යාත්මකව ඉදිරිපත් කරන්නේ ප්‍රංශ ජාතික නීතිවේදියෙකු වූ නම මතක තියාගන්න ජීන් බොඩෑන්. කවුද? ජීන් බොඩෑන්. බොඩෑන් හෙවත් මෙයා තවත් නමකින් හඳුන්වනවා බොඩි. බඩි පාසල් වලට. බොඩෑන් කියන්නේ ජීන් බොඩින් කියන්නේ එකම කෙනාට. පැහැදිලිද? ජීන් බොඩෑන්. ඒ අනුව මෙයා ලියනවා පුතේ අසහාය කෘතියක්. මොකද්ද? රාජ්‍ය පිළිබඳව ප්‍රවාද 6ක්. මතක තියාගන්න. රාජ්‍ය පිළිබඳව 6ක් කියන කෘතිය. ඒ අනුව ප්‍රථම වතාවට ස්වාධිපති සංකල්පය පිළිබඳව න්‍යායාත්මක අදහස් මාලාවක් ඉදිරිපත් කරන්නේ 1576 දී ප්‍රංශ ජාතික නීතිවේදී ජීන් බොඩෑන් එමත් ජීන් බොඩින් ඔහුගේ රාජ්‍ය පිළිබඳ ප්‍රවාද 6ක් කියන කෘතිය හරහා. පැහැදිලිද? ඔහු ස්වාධිපත්‍ය කියන සංකල්පය එහෙම නැත්නම් ස්වාධිපති න්‍යාය විග්‍රහ කරනවා දසියන් හා ජනතාව කෙරෙහි යෙදවිය හැකි කිසිදු නීතියකින් හෝ විචල්‍යයකින් සීමා නොවන රාජ්‍ය සතු උත්තරීතරම සහ පරම බලය මොකද? ස්වාධිපත්‍ය වේ. මගෙත් කියමු. දසියන් හා ජනතාව කෙරෙහි යෙදවිය හැකි කිසිදු නීතියකින් හෝ විචල්‍යයකින් සීමා නොවුණු රාජ්‍ය සතු පරම බලය ස්වාධිපත්‍ය වේ. ජීන් බොඩෑන්ගේ මතවාදය හරියටම මතක තියාගන්න ඕන. මොකක්ද කෘතිය? රාජ්‍ය පිළිබඳව ප්‍රවාද 6ක්. කවද්ද මෙයා මේක ලියන්නේ? එහෙම නැත්නම් මෙයා මේක ඉදිරිපත් කරන වර්ෂය මොකද්ද? 1576. මෙයා මොකද්ද කියන්නේ ස්වාධිපත්‍ය සම්බන්ධයෙන්? වැසියන් හා ජනතාව කෙරෙහි යෙදවිය හැකි කිසිදු නීතියකින් හෝ විචල්‍යයකින් සීමා නොවන රාජ්‍ය සතු අසහාය බලය ස්වාධිපත්‍ය වේ. ලියන්න. අන අංග ලක්ෂණ 3ක්.
පළවෙනි එක ස්වාධිපත්‍ය අසහාය වේ. පළවෙනි එක මොකද්ද? ස්වාධිපත්‍ය අසහාය වේ. කවුද මේ කියන්නේ? ජීන් බොඩෑන්. දෙවෙනි එක ස්වාධිපත්‍ය බෙදින්න තුන්වෙනි එක නීති අනු ස්වාධිපතිගේ යාගේ ආඥාවන් වේ. ස්වාධිපතියාගේ ආඥාවන් වේ. ස්වාධිපත්‍ය අසහාය වේ. ස්වාධිපත්‍ය බෙදිය නොහැකිය. ස්වාධිපත්‍ය අනු නීති අනු ස්වාධිපතියාගේ ආඥාවන් වේ. දැන් පළවෙනි එක බලමු. ස්වාධිපත්‍ය අසහාය වේ. ජීන් බොඩෑන් කියනවා රාජ්‍යයක තිබෙන පරම සහ උත්තරීතර බලය මොකද්ද? ස්වාධිපත්‍ය. රාජ්‍යයේ තියෙන අනෙකුත් සෙසු සංවිධාන අභිබවා රාජ්‍යයකට ඉහළට පැමිණෙන්න හැකියලා තියෙන මොන බලය නිසාද? ස්වාධිපති බලය නිසා. මේ ස්වාධිපති බලය පදනම් කරගෙන පුළුවන් රාජ්‍යයට පුද්ගලයාට අවවාදයේ සිට මරණ දඬුවම දක්වා ලබා දෙන්න. පැහැදිලිනේ? ඒ වගේම මේ ස්වාධිපත්‍ය බෙදන්න බැහැ. ස්වාධිපත්‍ය තියෙන්න ඕන එක පුද්ගලයෙක් අතර. ස්වාධිපත්‍ය බෙදුවොත් හරි ස්වාධිපත්‍ය පැවරුවොත් හරි ස්වාධිපත්‍ය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඊළඟ කාරණාවට කියනවා නීති අනු ස්වාධිපතියාගේ ආඥාවන් වේ. ඒ කියන්නේ රාජ්‍ය පනවන රෙගුලාසිලු නීති වෙන්නේ. දැන් මම නීතියක් කියන එක අර්ථකථනය කරානේ. මතකයිනේ. මොකද්ද නීතියක් කියලා කියන්නේ? සංවෘතික සමාජයක් තුල, ඒ කියන්නේ වෙනස් වන සමාජයක් තුල පුද්ගලයාගේ බාහිර හැසිරීම හෙවත් බාහිර පැවැත්ම පාලනය කිරීම සඳහා අධිකාරී බලය පදනම් කොටගෙන රජය විසින් පනවන ලබන රෙගුලාසි හඳුන්වනවා නීති කියලා. පැහැදිලිද? දැන් මේ නීති මගින් පාලනය වෙන්නේ පුතේ අභ්‍යන්තර හැසිරීම නෙමෙයි. මොන හැසිරීමද? බාහිර හැසිරීම. බාහිර හැසිරීම. අභ්‍යන්තර හැසිරීම පාලනය ගන්න පුතේ මේ සදාචාරය මගින්. පැහැදිලිද? අභ්‍යන්තර අපේ අභ්‍යන්තර හැඟීම් පාලනය ගන්නේ ආගම මගින්, සදාචාරය මගින්, සංස්කෘතිය මගින්. පැහැදිලිද? දැන් උදාහරණයක් මම කියන්නම්කෝ. දැන් අපිට අපේ තියෙන මනුෂ්‍ය ගුණාංගයක් තමයි මේ ක්ෂණික කේන්ති ගැනීම. හරි? ඒ ක්ෂණික කේන්ති යන අවස්ථාවන් වලට උච්චතම අපි කතා කරන ගැටුම් සමතනය කියන පාඩමේදී හොඳටම කතා කරන ඕක. කේන්ති යන අවස්ථාවේදී අපිට සිද්ධ වෙනවා අපිට ඇතම් වෙලාවට හිතන දෙයක් තමයි ඉරගෙවල් 7ක ගියත් මුව මරන්න ඕන. ඔය තර්කේ එනවනේ නේ සාමාන්‍යයෙන්. පුතක් දෙන මිනිසුන්ට ඕක එනවා. මොකද්ද? මොකක් හරි ප්‍රශ්නයක් ඇතිනම් මම ඉරගෙවල් 7ක ගියත් මරනවා. හැබැයි මරන්නේ නැති ඇයි? ඉරේට යන්න තියෙන බය නිසා නෙමෙයි. මරණින් මතු අපාගත වේ කියන බය. පැහැදිලිද? මරණින් මතු අපාගත. ඒතොර ඒක අභ්‍යන්තර ගැසිරීමක්. ආගම වගේ මිනිස්සව පාලනය කරලා තියෙනවා. දැන් මොකද ඇයි අපි බයික් එකේ යනකොට හෙල්මට් එක දාන්නේ? ඇත්තටම ආරක්ෂාවටද? පොලිසියට තියෙන බය මොකද හැසිරීම? හැබැයි ඇතුලෙන් තියෙන කුප්ප ගතිය. ඒ තමයි ෆැමිලි ෆිල්ම් වල වගේ හෙල්මට් එක හොදා කෙල්ලෙක්ට පියන්න යන්න ඕන. හැබැයි යන්න බෑ මොකද්ද? බාහිර හැසිරීම පාලනය කරනවා නීතිය මගින්. පැහැදිලිද? ඉතින් මේවා අපි කරන්නේ දැන් අපි දැන් කහයි රකින්න පාර මාරු වෙන්නේ. පොලිසියෙන් නැත්තම් ඔයලා කරන වැඩේ මොකද්ද? ටිපර් 10ක් ගියත් කමක් නැහැ. ටක් ගාලා මේ පැත්ත බැලුවා උටස් ගාලා පැන්න. මොකක් හරි වාහනයක් කරලා බිත්තර ඔම්ලට් එක වගේ තලාගෙන ගියට පස්සේ මොකුත් නැහැ. හරි? ඒකනේ. දැන් ඇත්තටම ඇයි ඔයාලා කහයි රකින්න පාර මාරු වෙන්නේ? ඒ තරම් හදාසාර සම්පන්න මිනිස්සු වෙලා. නේ? නෑ ඇයි දඩ ගහනවනේ. ඒ නිසා. ඒක තමයි යථාර්ථය. ඒ තමයි බාහිර ඇසිරීම පාලනය කරන නීතියක් මගින්. හැබැයි ඇත්තටම අතුලාන්තයෙන් මේක වෙන්නේ නෑනේ. අතුලාන්තයෙන් මේක වෙන්නේ. ඒක තමයි යථාර්ථය. හරි. ඉතින් නීති අනුව ස්වාධිපතියාගේ ආඥාවන් වේ කියලා කියන්නේ
රජය විසින් තමයි නීති පනවන්නේ. පැහැදිලිද? රජය විසින් නීති පනවන්නේ. නමුත් මතක තියාගන්න පුතේ රජය විසින් නීති පැනෙව්වට මේ නීති අනුස්වාධිපතියාගේ ආඥාවන් කියන මතවාදය නිසා ජීන් බොඩන්ගේ ස්වාධිපති න්‍යාය නිෂේධනය වුණා. හේතුව මොකද්ද? නීති කියන එක හැදෙන්නේ ස්වාධිපතියාගේ ආඥාවන් විතරක් නිසාම නෙවෙයි. සම්ප්‍රදායන් මගින් නීති හැදෙනවා. දැන් උඩරට නීතිය අහලා තියෙනවනේ. දයිසවාලාමේ නීතිය. මේවා මේ රජය විසින් පනවපුවා නෙමෙයි. කාලයක් තිස්සේ සමාජ විකාශනයෙන් ආගම මගින් සංස්කෘතිය මගින් ගොඩනැගිච්ච ඒවා. පැහැදිලිද? මේවා සම්ප්‍රදායන්ට පත් වෙලා තියෙන්නේ. ඒතර මේ සම්ප්‍රදායන් අසිරිත් පිරිත් නීති බවට පත් වෙනවා. ඒතර ස්වාධිපතියාගේ ආඥාවන් නීති කියන එක වගේම සම්ප්‍රදායනුත් නීති බවට පත් වෙනවා. දැන් මොහු ඉදිරිපත් කරපු ස්වාධිපත්‍ය අසහාය වේ ස්වාධිපත්‍ය බෙදිය නැහැ කිය ඒ වගේම නීති අනු ස්වාධිපතියාගේ ආඥාවන් නේ. දැන් මේ කියන තර්ක තුලින් පැහැදිලි වෙන්නේ මොකද්ද? ගොඩයන්ට අවශ්‍ය උනේ පුරවැසියන් පාලනය කිරීමට රාජ්‍යයට ශක්තිමත් එහෙම නැත්නම් රාජ්‍යයට විශාල බලයක් ලබා දෙන්න. දැන් පුතේ සංවර්ණය නොකරපු බලයක් පාලකයෙකුට ලබා දුන්නොත් එහිදී අවසානයේදී මොකද වෙන්නේ? එම පාලකයා අත්නෝමතික ආඥාදායක ඒකාධිපතියෙක් බවට පත් වෙනවා. පැහැදිලිද? දැන් උදාහරණයක් විතර මම කියන්නම්. දැන් අපේ ලංකාවේ 1978 දෙවන සමූහාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තාම ඒකදී ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මේ ජනාධිපතිවරයා සම්බන්ධව ඉදිරිපත් කරන්නේ ව්‍යවස්ථාවේ තියෙන මෙන්න මෙහෙමයි. ව්‍යවස්ථාවේ 31 වගන්තිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේය. ඔහු රාජ්‍යයේ නායකයාද ආණ්ඩුවේ නායකයාද විධායකයේ නායකයාද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයාද වන්නේය. ඔහු තම නිලය 6 අවුරුදු කාලයක් දරන අතර ඉදිරිපත් විය හැකි උපරිම වාර ගණන 2කි. එතකොට අවුරුදු 6යි නිල කාලය වාර 2ක් ඉදිරිපත් පුළුවන්. ඔක තමයි ව්‍යවස්ථාවේදී නිර්මාණය කරේ. නමුත් අපි දන්නවා අපේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වෙනකොට කී වතාවක් සංශෝධනය වෙලා තියෙද? 20 වතාවක් සංශෝධනය වෙලා තියෙනවා. ළඟදී සිද්ධ වුණේ අවසාන ව්‍යවස්ථා සංශෝධනය මොකද? 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. මේදී අපි කතා කරන මේ ප්‍රජාතන්ත්‍රවාදීභාවයෙන් අඩුම ව්‍යවස්ථා සංශෝධනය විදිහට සලකන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී භාවයෙන් අඩුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විදිහට සලකන්නේ මොකද්ද? 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. මොන සංශෝධනයද? 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. මේක ගේන්නේ පුතේ 2010. එවකට ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා. ඔහු මුදේ ව්‍යවස්ථාව වෙනස් කරනවා ජනාධිපතිගේ බලතල සම්බන්ධයෙන් පුළුල් වෙනසක් සිද්ධ කරනවා. ඒ තමයි අර මං කිව්වා වගේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේ ඔහු රාජ්‍ය නායකයාද ආණ්ඩුවේ නායකයාද විධායකයේ නායකයාද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයාද වන්නේය. ඔහු තම නිලය 6 අවුරුදු කාලයක් දරන අතර ඉදිරිපත් විය හැකි වාර ගණන ඕනෑම වාර ගණනක් කියලා වෙනස් කරනවා. පැහැදිලිද? දැන් පොඩි 6ව දෙකක් හිටියොත් කීයේ? 12යි. 6ව දෙකක් හිටියොත් 12යි. දැන් 3ක් හිටියා කියමුකෝ. දැන් මෙයා කියන විදිහට 3ක්. පැහැදිලිද? ඕනෑම වාර ගණනක් කියන්නේ 3ක්. ඒතකොට කීයද? 18ක්. දුටුගැමුණු රජතුමා රාජාණ්ඩුවක් කළා රජකම් කරේ අවුරුදු 27. රාජාණ්ඩුවක් කරලා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මෙතන ඕනෑම වාර ගණනක් කියන එකේදී මොකද වෙන්නේ? 3 පාරක් හිටියොත් 18ක් වෙලා තියෙනවා. ඒකට හේතුව මොකද්ද? සංවරණය නොවන ලද විධායක බලය. නිතරගෙන්ම රාජාණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. දැන් පුතේ ඕනෑම තැනක අඩුම තරමේ ඕනෑම පරිපාලන ආයතනයක ස්ථානයක අපි දුමු ඉස්කෝලේක ප්‍රින්සිපල් කෙනෙක් කියලා.
අවුරුදු 5න් 5ට මාරු කරනවා. ඇයි ඒ මාරු කරන්නේ? අවුරුදු 5ට එකතන ඉන්න දෙන්නේ නැහැ. හේතුව මොකද්ද? 5 ඉතර කොට එයා දන්නවා මෙතන පැට්පිලිවල මොකද්ද කියලා. ඊට පස්සේ බුදුමැදුර දින හඳුන් කුරු පෙට්ටිය ඉඳන් ගහනවා. ඒක තමයි වෙන්නේ. ඒක නවත්තන්න ඕන නිසා තමයි අර රාජ්‍ය සේවයේ පවා අවුරුදු 5න් 5ට මාරු වෙන්නේ. දැන් මෙතන මොකද වෙන්නේ? අවුරුදු 18ක් හිටිය කියලා කියන්නේ මේකේ අලගිය මුලගිය වැලගිය සහ ඔක්කොම දේවල් පාලකය දන්නවා. අන සංවරණය නොකරොත් මොකද වෙන්නේ? සංවරණය නොකරොත් බලය ඒකාධිපතිත්වයට දක්වා වර්ධනය වෙනවා. පැහැදිලිනේ? අපේ රටේ හිම වෙච්ච අවස්ථාවක් තමයි මම උදාහරණයකට ගත්තේ. පැහැදිලිද? හරි. ඒ අනුව ජීන් බොඩෑන්ට අවශ්‍ය වුණේ මධ්‍යගත පාලනය ශක්තිමත් කරන්න විතරයි. හැබැයි ඒකාධිපත්‍ය නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ අනුව අහගන්න ස්වාධිපති සංකල්පය ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අභිමතාර්ථ දෙකක් තිබුණා. පළවෙනි එක පල්ලියේ ආධිපත්‍යයෙන් රාජ්‍ය නිදහස් කර ගැනීම. රාජාණ්ඩු ක්‍රමයක් යටතේ මධ්‍යගත පාලනය ලියන්න. එතන මොකද්ද ප්‍රධාන අභිමතාර්ථයන් දෙක? පල්ලියේ ආධිපත්‍යයෙන් රාජ්‍ය නිදහස් කර ගැනීමයි රාජාණ්ඩු ක්‍රමයක් යටතේ මධ්‍යගත පාලනය ශක්තිමත් කර ගැනීම. පැහැදිලිද? ඔක පුතේ අනිවාර්යයෙන්ම එන්න පුළුවන් ප්‍රශ්නයක්. තේරුණාද? එනිසා ඔක සාවධානව අහන් ඉන්න ඕන පාඩම. හොඳයි. ඊළඟ කාරණාව තමයි මේ මට ළමයින්ට හුඟ දවසකින් කියන්න බැරි වුණා ඔයගොල්ලෝ මේ පන්තියට සහභාගී වෙච්ච මුල් දවස්වල ඔයගොල්ලෝගේ ඔළුවේ මං හැදුවනේ මතයක් මොකක්ද? අනිවාර්යෙන්ම කොහෙ යන්න ඕනේ කියලාද? කොහෙ යන්න ඕනේ කියලාද? ගෙදර? කොහෙද? විශ්වවිද්‍යාලේ නේ. විශ්වවිද්‍යාලේ. දැන් ඔයගොල්ලෝ මහන්සිලා ඉගෙන ගන්නේ ඇයි? මොකද්ද? අවසාන අභිමතාර්ථය. මෙන්න මෙතනට යන එකනේ. මෙතනට යන එකනේ. ඔව්. මේ සියලුම ළමයින්ගේ අද සම්බන්ධ වෙච්ච ළමයින්ටත් එක මේ කියන්නේ පුතේ ඕගොල්ලෝගේ අවසාන අභිමතාර්ථය විය යුත්තේ දෙමාපියන් වේදම් කරන ඔය මුදල් වල සහ මේ කරන කැපකිරීමේ අවසාන අභිමතාර්ථය මෙන්න මෙතෙන්ට යන එක. විශ්වවිද්‍යාල වරම්පුදා කරගන්න එක. මතක තියාගන්න පුතේ විශ්වවිද්‍යාල අධ්‍යක්ීම් වලට ආදේශක නොමැත. ආදේශක නැත. පැහැදිලිද? මගේ වචනෙන් කිව්වොත් කැම්පස් ෆන් එක ගන්න යන්නම ඕන. පැහැදිලිනේ? ඒ නිසා මේ වෙලාවේ ඔයගොල්ලෝ නගින්න ඕන වෙන බස් වල නෙමෙයි කැම්පස් බස් එකේ. පැහැදිලිද? කොහොමවත් මාස් දාගන්න. හරි? විශ්වවිද්‍යාල බස් එකකට නගින්න. මොකද වෙන බස් වල නගින්න එපා. මම නිර්දේශ කරනවා බස් කීපයක්. අංක 1ට කොහෙද? කොහේ කැම්පස් එකද? අංක 1කට මම නිර්දේශ කරන කොහේ කැම්පස් එකද? යන්න ආසාවක් ඇති කරන්න කිව්වේ කොහාටද? කොහේ කැම්පස් එකද? අංක 1 විශ්වවිද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ජපුර. හරි? කාගට එකක් තියාගෙන ජපුරට යන්න. ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලය. පෙරදින විශ්වවිද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලය, කුරුණු විශ්වවිද්‍යාලය. ඔය කියන ජාතික විශ්වවිද්‍යාල පහට යන්න ටාගට් එකක් ඔළුවේ හදාගන්න. පැහැදිලිද? ඒ නිසා
විශ්වවිද්‍යාලය යෑමේ ආසාව අභිමතාර්ථයේ ඒ අරමුණ දැන් මෙතන ඔළුවේ තියාගන්න අවුරුද්දයි මාස 6ක වගේ ඉතාමත්ම සුළු කාල සීමාවක් තියෙනවා ඔයාලට විභාගයට ලෑස්ති වෙන්න. හරි? ඒ නිසා එන්නෙන් අපේ වැඩපිළිවෙල තවත් වැඩි වෙනවා. ඒ වගේම පන්ති කරන වේලාව තවත් වැඩි වෙයි. ඒ වගේම උදේ වරුවක් වැටෙයි. ඒ වගේම අමතර පන්ති වැටෙයි. ඒ වගේම පොය රාමසන් හජ් වගේ ওই විශේෂ දවස් වලට අපි පන්ති දායි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම පන්ති වලට සම්බන්ධ වෙන්න ඕන. දෛනිකව සම්බන්ධ වෙන්න, දෛනිකව මේ වැඩපිළිවෙලට එකතු වෙන්න මම කියන වැඩපිළිවෙල හරියට කරලා විෂය පෙළනෝතින් ඔයාලා ගන්න පන්ති පීස් මං ආයෙ දෙනවා අවුරුද්ද අවසන්. මම කියන වැඩපිළිවෙල හරියට කරලා දිනපතා පන්ති ඇවිල්ලා. නේද? දිනපතා පන්ති ඇවිල්ලා මම මේ කියන වැඩපිළිවෙල හරියට කරලා විෂය පෙළනෝතින් මොකද එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා කියන වැට් එක හරියට ගන්න පුතේ. එදා දින ටික එදා පාඩම් කරන්න ගොඩ ගහන්න දෙන්න එපා. ඒ වගේම ඔය විකාර නෝට්ස් තියෙනවා නම් අයින් කරලා දාන්න. අර එමේ අච්චාරු වෙච්ච නෝට්ස් පැහැදිලිද? 1950 ගණන් වල A-level ලියපු උන්ගේ නෝට්ස් එකක් අරගෙන අවිල්ල පාඩම් කරන්න හැදේ සූදානම් වෙන්න එපා. ඒ නිසා පොලිටිකල් වලට නම් මම දෙන නෝට් එක මගේ තීර ටික පාඩම් කරන්න. ඒ වගේම නිව් සිලබස් එක අලුත් කාරණා ගොඩාක් තියෙනවා. ඒවට ඔය පරණ සැටි රත් කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා ඔය දෙන නෝට් එක හොඳට පාඩම් කරගන්න. දෛනිකව අප්ඩේට් එක තියාගන්න. දෛනිකව පන්තියට සම්බන්ධ වෙන්න. හරි. අපි කතා කරේ පල්ලියේ ආධිපත් අධ්‍ය නිදහස් කර ගැනීම රාජාත්මයක් වටේ ආගන්න. මධ්‍යගත පාලනය ශක්තිමත් කිරීම. තව පොඩි වෙලාවයි කරන්නේ. මොකද අපිට අන්තිම පටන් ගත්ත පොඩක් පරක් වෙලා ඒ නැවත වතාවක් මම මේ ඇතිව කාර්මික දෝෂය සහ ඊගේ තාක්ෂණික සම්බන්ධව සහ කාලගුණ තත්ත්ව සම්බන්ධව කනගාටුව පළ කරනවා. ඊළඟ දවසෙත් එහෙම වෙන්නේ නැහැ කියලා කියන්න අමාරුයි. මොකද ඉතින් එහෙම දෙයක් වෙනවද අපිට තාක්ෂණික දේවලුත් එක නේ විශ්වාස තබන්න බැහැනේ. නමුත් පන්තිය පටන් ගන්න පොතේ 2:00මාරට ඒ කියන්නේ පටන් ගන්න බැරිම හේතුවක් කරනොත් අරින්න ඒ වෙලාව පහුවෙන්නේ නැහැ. දැන් මෙතන දවසක් එහෙම උන්නේ නැහනේ. වෙලාවට පටන් ගත්තනේ. නමුත් ඊළඟ හටි සුපුරුදු වෙලාවට පන්තිය තියෙනවා. පන්තිය තියෙන 2:00මාරට 2:00මාර දන් 5:00මාර වෙනකන් පන්තිය තියෙනවා. හරි. පල්ලිය ආධිපත්‍ය කර ගැනීම රාජාණ්ඩුගත පාලනය ශක්තිමත් කර ගැනීම. ආගන්න. මේ කියන්නේ ඉතාමත් වැදගත් කාරණාවක්. පුතේ ජීන් බොඩයන් කියලා කියන්නේ වෘත්තීය නීතිවේදියෙක්. කවුද? නීතිවේදියෙක්. නීතිවේදියෙක් කියන්නේ නීතිඥයෙක් නෙවෙයි. නීතිවේදියෙක්. පැහැදිලිද? ඒ අනුව මෙයා ප්‍රංශයේ හිටපු 8 වන හෙන්රි රජුගේ කවුද? හෙන්රි මොන රජුද? 8 වන හෙන්රි රජුගේ හිතර්ෂී මිත්‍රයෙක්. පැහැදිලිද? වෘත්තීයෙන් නීතිවේදියෙක් ඒ වගේම හෙන්රි රජුගේ හිතර්ෂී මිත්‍රයෙක්. මෙයාට අවශ්‍ය වුණේ මේ වෙනකොට මේ හෙන්රි කියන පාලකයාගේ බලය ශක්තිමත් කළා ප්‍රංශයේ මධ්‍යගත පාලනය ගොඩනංවා ගන්න. පුතේ මේ වෙනකොට ප්‍රංශය කියන රට රාජාණ්ඩුවක් වශයෙන් පාලන කටයුතු සිද්ධ වුණා. ඒකෙදි ගැටලුවක් නැහැ. රාජාණ්ඩුවක් තමයි මේ වෙනකොට තිබුණේ. රජ කෙනෙක් කියන්නේ රාජාණ්ඩුවනේ තියෙන්නේ. එතකොට හෙන්රි රජුගේ කාලයේදී සාමාන්‍ය රාජාණ්ඩුවක් වශයෙන් ක්‍රියාත්මක වුණා. හැබැයි ගැටලුවක් තිබුණා. ඒ ගැටලුව මොකද්ද? මධ්‍යගත පාලනය ශක්තිමත් නැහැ. දැන් එතකොට පැහැදිලි වෙන කාරණාව මොකද්ද? රාජාණ්ඩුවක් තිබූ පමණින් මධ්‍යගත පාලනය ශක්තිමත් වෙන්නේ නැහැ. මධ්‍යගත පාලනය ශක්තිමත් වෙන්න නම් මොකද කරන්න ඕන? පාලකයාටයි රාජ්‍යයටයි හිමි වෙන බලය වැඩි කරන්න ඕන. පැහැදිලිද? ඒ අනුව මේ වෙනකොට ප්‍රංශය තුල ශක්තිමත් මධ්‍යගත පාලනයක් නිර්මාණය කර ගැනීමට නොහැකි වෙච්ච කාරණා කිහිපයක් තිබුණා. පළවෙනි එක තමයි මධ්‍යගතවාදීන් හා විමධ්‍යගතවාදීන් අතර ඇති වුණු ගැටුම. පළවෙනි එක මොකද? මධ්‍යගතවාදීන් හා විමධ්‍යගතවාදීන් අතර ඇති වුණු ගැටුම. දෙවෙනි එක කතෝලිකයින් හා ප්‍රොටෙස්ටන්ත්‍රිකයින් අතර ඇති වුණු ගැටුම. ඊළඟ එක ප්‍රාදේශීය නායකයින් බලවත් වීම. ඒ කියන්නේ රටේ ප්‍රධානියට අමතරව වටේ පිටේ ඉන්න ප්‍රාදේශීය ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ඉන්න පාලකයින්ගේ බලය වර්ධනය වුණා. මෙන්න මේ කියන හේතු නිසා ප්‍රංශයේ මධ්‍යගත පාලනය ශක්තිමත් කර ගැනීමට අසීරුතාවයක් ඇති වුණා. ඊට විසඳුමක් වශයෙන් තමයි පුතේ ජීන් බොඩයන් කියන නීතිවේදියා පාලකයාගේ බලය අසහාය කළ යුතුයි කියන සංකල්පය මත ස්වාධිපති සංකල්පය
සමාජානුගත කරන්න. පැහැදිලිනේ? පැහැදිලිද? හරි ලියන්න. අහගන්න හැමෝම. අහගන්න. පුතේ ඔය දෙන සටහන විෂය ප්‍රාමාණික විෂය පෝෂිත සටහනක්. හරි? ඔතන එක් ආකාරයක වැල්වට අරන් ඇත්තෙත් නැහැ. අර සමහර ගුරුවරයාගේ චුට්ටක් දීලා ළඟ බේරගෙනත් නැහැ. විෂය ප්‍රාමාණික පෝෂිත නෝට් එකක් තමයි දීලා තියෙන්නේ. ඒ වගේම කරුණු පැහැදිලි කිරීම. සියල්ලක්ම එකින් එක ඉතාමත් සියුම් ලෙස කරුණු පැහැදිලි කිරීමක් කරා මේක සියලුම දෙනාට තේරෙන්න ඕන, සියලුම දෙනා තේරුම් ගන්න ඕන පාඩමක් ආගන්න. සංසුන් වෙන්න. මල්ලා හදාගන්න පස්සේ. දැන් අහගන්න. හරි? පුතේ ආයි කියන්න ඕන පන්තියේ තියෙන 2:00ට 2:00 ඉඳන් 5:00 වෙනකන් ඒ වගේම ඒ තියෙන පළවෙනි කණ්ඩායම 2022 පළවෙනි කණ්ඩායම 2022 දෙවෙනි කණ්ඩායම තියෙනවා හෙට සෑම අඟහරුවාදාවකම 8:00 11:00 මේකට සම්බන්ධ වෙන්න බැරි අයට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකේ තියෙන්නේ ෆිසිකල් විතරයි ඔන්ලයින් නැත. ඒ වගේම අද දින පන්තියට සම්බන්ධ වෙලා පන්තිය සම්බන්ධව සාධනීය අදහස් දරන දරුවෙක් හෝ දිනියක් හෝ පුතෙක් ඉන්නවනම් එයාලට පුළුවන් එයාලා මේ වෙනකොට පොලිටිකල් මේන් ගෲප් එකට හරි පොලිටිකල් මේන් ගෲප් එකට ඇත්තලා නැත්නම් ඒගොල්ලෝ මට ඉන්බොක්ස් මෙසේජ් එකක් දාලා නම සහ විස්තර ටික දීලා ඇඩ් වෙන්න ගෲප් එකට දෛනිකව පන්තිල සම්බන්ධ වෙන්න. ඒ වගේම මේ සතිය තුන මම අනිවාර්යයෙන්ම සෙමිනාර් එක දානවා. ඒකට ඔයාලට අතපහුවෙච්ච සියලුම පාඩම් ආවරණය කරගන්න පුළුවන්. ඒ සෙමිනාර් එකෙන් පස්සේ තව සෙමිනාර් එකක් දාන්න හිතන් ඉන්නවා අධ්‍යයන ප්‍රවේශ වලට. හරි? ඒ නිසා අකණ්ඩව අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. මේ වෙනකොටත් වැරදි පාරවල් වල යන අපේ යාළුවෝ ඉන්නවනම් ඒ වගේම ඔයගොල්ලෝගේ සහෝදර සහෝදරියෝ ඉන්නවනම් ඒගොල්ලොන් දරුවත් කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා කියන මේක තමයි හරියට වැඩ කරන එකම තැන. පැහැදිලිනේ? ඒ නිසා සම්ප්‍රදාය අතික්‍රමණය කරලා තියෙන්නේ. හරිනේ? එහෙනම් සම්ප්‍රදායෙන් ඔබට තමයි අපි වැඩ කරන්නේ. උදෙක් මේ වෑයම රජ වීමට නොව අහිංසකම අහිංසක ඒ සාමාර්ථයක් ලබාගෙන ජපුරට යෑම පමණි. වැරලින් හරි. එහෙනම් හැමෝම පරිස්සමෙන් ගෙවල් වලට යන්න. කලබල වෙන්න එපා. මේ දින ඉතර හොඳ නැහැ. අතර හොඳ නැහැ. ඉතින් ඒ නිසා මේ තමන්ගේ පරිස්සම ඇති කරගෙන ගෙවල් වලට යන්න. එහෙනම් පුතේ ඔන්ලයින් සම්බන්ධ වෙච්ච අයත් දෛනිකව පන්තිට සම්බන්ධ වෙන්න මොනවාරි ගැටලුවක් තියෙනවා නම් මෙසේජ් එකක් දාලා ඒවා නිරාකරණය කරගන්න. එහෙනම් හැමෝටම ආයිබෝන්.